බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ගඥානය, සර්වඥතා ඥානය, මහ බෝසතුන්ට ලෝතුරු බව ලැබීමට උපකාර වන ගස යන අර්ථ ලැබෙනවා. බෝධිය කියන වචනේ තේරුම තමයි පින්වතුනි අවබෝධය කියන කාරණේ. කුමක් අවබෝධයද? මේ ලෝකයේ තුල පවතින සෑම ධර්මතාවයන්ගේම අවබෝධයත් ඒ වාගේම මේ ලෝක තත්ත්වයේ ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වය, ඒ කියන්නේ නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නට සමත් වූ ඥානය. ඉතින් මෙන්න මේ ඥානය පහළ කර ගැනීම මේ බෝධි වෘක්ෂයක් තුල සිදුවෙන නිසා බුදුරජාණන් වහන්සේලාගේ ඥානය, සම්මා සම්බුද්ධ ඥානය, මේ බෝධි උපකාරයෙන් තමයි පහළ කරගන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලාගේ ඥානය කියන එක කිසි කෙනෙකුට දෙවෙනි වෙන ඥානයක් නෙමෙයි. මේ ලෝකේ යම් දෙයක් දැනගැනීමට හැකියාවක් තියෙනවාද? ඒ සීලෝම ඥානයන්ගේ උපරිම පරිපූර්ණත්වයට පැමිණීම තමයි බෝධිසත්වයන්න් වහන්සේලාගේ ඒ බුද්ධත්වයට පැමිණීම කියලා සඳහන් වෙන්නේ. ඒක සරුවත්චාක් ඥානය කියලායි ධර්මයේ තුල පැහැදිලි වෙන්නේ. පින්වතුනි, අපට ඇස කියලා එකක් තියෙනවා, ඒ වගේම නුවණැස කියලා එකක් තියෙනවා. මේ දෙකේ විවිධත්වයකුත් තියෙනවා. ඉතින් ඇස කියන්නේ පින්වතුනි අපේ මේ ඇහැට පේන කරුණු කාරණාවලට තමයි අපේ ඇසේ පෙනීම කියලා කියන්නේ. නමුත් මේ පෙනීමත් පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයන්ට විවිධ වෙනවා. ඇසින් දැකීමය, නුවණින් දැකීමය දැකීම් දෙකකි. ඇසින් දැකීම අතර වැරදි දැකීම්ද ඇත. අපැහැදිලි දැකීම්ද ඇත. පැහැදිලි වූද අසම්පූර්ණ දැකීම්ද ඇත. පැහැදිලි වූ සම්පූර්ණ දැකීම්ද ඇත. යම්කිසි කුඩා දරුවෙකුට පේන දෙයක් වයස්ගත වෙච්ච පුජ්‍යලයකට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඇස දෙදෙනාටම තියෙනවා. නමුත් මේ ඇස්වල පෙනීමේ වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි අපට ගොඩාක් ඈත තියෙන වස්තුවක් හරියට වස්තුව යම් ඡායාවකින් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ වස්තුව ළඟට ගිහිල්ලා දකින්න පෙනීම නෙමෙයි, ඈත ඉඳලා බලනකොට ඒ මොකද අපේ මේ ඇසේ තියෙන දුර්වලතාවය අනුව. දැන් අහස බැලුවහම තාරකාවන් විශාල වශයෙන් තියෙනවා. නමුත් මේ තාරකා ගෙනි පුපුරු වගේ මේ ආකාශයේ තියෙන තාරකා අපි මේ ජීවත් වෙන මහ පොළොවටත් වඩා විශාල වස්තුන් වෙනවා. නමුත් අපේ මේ පෙනීම ඊටාත්ම අසාර්ථක පෙනීමක් වෙනවා, දුර්වල පෙනීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ යම් අන්ධකාර තියෙන අවස්ථාවක නම් අපේ ළඟ තියෙන දේවත් අපේ ඇසට හරියට ග්‍රහණය වෙන්නේ නැහැ, හඳුනා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මෙන්න මේ විදිහට අපේ මේ ඇසේ දුර්වලතාවයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේට නම් මේ මසසත් ඊ타ත්ම ප්‍රබලව පැවතුනා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට කළුගල් පර්වතයක, යොදුනක විතර පර්වතයක විනිවිද දැකීමේ තරම් මේ මසසට ඒ වගේ පුණ්‍ය ශක්තියකින් පරිපූර්ණ නේත්‍රා යුගල පිහිටිච්ච බව ධර්මයේ තුල සඳහන් වෙනවා. දුර සිටින මිනිසෙකුසේ පෙනේ. එහෙත් හැඳිනගත නොහැකිය. එය අපැහැදිලි දැකීමකි. ආලෝකයේ ඇති තැනක සිටින මිනිසාට සමීපයේ ඇති වස්තුව හැඳිනගත හැකිසේ පෙනේ. ඒ පැහැදිලි දැකීමය. සමීපයේ සිටින මිනිසාගේ ශරීරයෙන් ඇසට පෙනෙන්නේ ඇස පැත්තට හැරී තිබෙන කොටස පමණි. පිටුපස නොපෙනේ. මිනිස් සිරුරේ පිටපැත්ත මිස ඇතුල් පැත්තද නොපෙනේ. එය පැහැදිලි වූ අසම්පූර්ණ දැකීමකි. ආලෝකයේ ඇති තැනක ඇති වතුර පිර වූ විනිවිද පෙනෙන භාජනය දෙස බලන විටත් එහි සෑම පැත්තම පෙනේ. ඇතුලේ ඇති වතුරද පෙනේ. වතුරේ යමක් ඇතිනම් ඒවාද පෙනේ. ඒ පිරිසිදු වූද සම්පූර්ණ වූද දැකීමයි. ඉතින් අනිත් කාරණේ තමයි පින්වතුනි මේ නුවණැස කියන කාරණේ. මේ ඇසටත් වඩා විවිධත්වයක්, විචිත්‍රත්වයක් තියෙනවා මේ නුවණැස කියන කාරණේ තුල. නුවණැස කියලා කියන්නේ අපට යමක් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන ඥාන ශක්තියයි.
මේක සිතේ පවතින චෛතසික ධර්මයක්. ප්‍රඥාව කියලා හඳුන්වන්නේ මෙන්න මේ චෛතසික ධර්මය. ඉතින් මේ ප්‍රඥාවත් පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයන්ට විවිධ වෙනවා. හරියට අපිට අර මේ පේන ඇසට විවිධ පුජ්‍යලයන්ගේ විවිධාකාර පෙනීම් වගේ මේ ප්‍රඥාව නුවණැසේ තියෙන විවිධත්වයේ ස්වභාවය. ඉතින් අපේ මේ නුවණ කියන කාරණය යමක යථාර්ථය දකින්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ යථාර්ථය ඒ ආකාරයෙන්ම දැකීමට සමත් වූ ඥානය තමයි මේ ප්‍රඥාව කියලා නුවණැස කියලා අපට හඳුන්වන්නට පුළුවන්කම තියෙන ධර්මයට අනුව. මම අප්පලාට ඒ උතුම් බණපද ටික හොඳට වැටහෙන්නේ නැතිනව. අපේ නේත්‍රා දෙකට යම් යම් දේ හොඳට පේනවා වගේම අපේ නුවණටත් හොඳට පේනවා. ඒ නුවණ හොඳට දියුණු කරගත්තු ඇත්තන්ට සියලුම මහා බෝධිසත්වයින් බුදු බව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවේ ඇත. ඒ විශේෂ වූ භූමි භාගයට බෝධි මණ්ඩලයයි කියයි. බෝධිසත්වයන් වහන්සේලා බුදු බව ලබන්නට නම් පස්මරුන් පෙරදවිය යුතුය. දේවපුත්‍ර මාරය, ක්ලේශ මාරය, අபிසංස්කාර මාරය, ස්කන්ධ මාරය, මත්යු මාරය යන මෙම පස් දෙනා මාරයෝ පරාජය කළ යුතුය. බෝධි වෘක්ෂවල බුදුරයින්ට ඒ තත්ත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් පවතිනවා. බෝධියක පිහිට නොලබා බුදු විය නොහැකිය. මහා බෝසත්වරුන් බුදුවීම සඳහා බෝධි මූලයකට එළඹෙන්නේ ඒ නිසාය. ඒ අනුහස ඇත්තේ ජයශ්‍රී මහා බෝධියේ පමණි. සොබාදහමේ මාහැඟි වෘක්ෂයන් 28ක් වහන්සේලා බෝධි වෘක්ෂයන් ලෙස දෙව් බඹුන් හා මිනිසුන්ගේ අනේක පුද පූජාවන්ට පාත්‍ර වෙමින් මහා පොළොව මත බැබලෙයි. දෘශ්‍යමාන වෙන්නා වූ රූප තුල ඒ උතුම් බෝධීන් වහන්සේලා 28 නම දැකිය හැකියි. තණ්හංකර බුදුන් රුක්කත්තන වෘක්ෂ මූලයේද, මේධංකර බුදුන් කැටකාල වෘක්ෂ මූලයේද, සරණංකර බුදුන් නෙරළු වෘක්ෂ මූලයේදීද ලෝතුරු බුද්ධත්වයේ ලැබූ බව කියවේ. දීපංකර බුදුන් පුලිල වෘක්ෂ මූලයේදීද, කොණ්ඩඤ්ඤ බුදුන් සල්කලන වෘක්ෂ මූලයේදීද, මංගල බුදුන්, සුමන බුදුන්, රේවත බුදුන් සහ සෝබිත බුදුන් නා වෘක්ෂ මූලයේදීද ලෝතුරු බුදු බව ලද වග බෝධි වංශයේ තුල කියවේ. අනෝමදස්සී බුදුන් කුබුක් වෘක්ෂයේද, පදුම බුදුන් සහ නාරද බුදුන් මහා සෝන වෘක්ෂයේද, පදුමුත්තර බුදුන් සාල වෘක්ෂයේද සෙවණේ ලෝතුරු බුදු බවට පත් වූ බව සඳහන්. සුමේද බුදුන් බක්මී වෘක්ෂ මූලයේද, සුජාත බුදුන් කුණ වෘක්ෂ මූලයේද, පියදස්සී බුදුන් කුඹුක් වෘක්ෂ මූලයේද,
අත්තදස්සී බුදුන් සපු වෘක්ෂ මූලයේදීද ධම්මදස්සී බුදුන් රත්කර වෘක්ෂ මූලයේද මත වජ්‍රාසනය පිහිටුවා වැඩහිඳ උතුම් ලෞතුරු බෝධිය අවබෝධ කරගත් බව බෝධි වංශය තුල තවදුරටත් කියවෙයි. සිද්ධාර්ථ බුදුන් කිනිහෙර වෘක්ෂයේද තිස්ස බුදුන් පියා වෘක්ෂයේද පුස්ස බුදුන් නෙල්ලි වෘක්ෂයේද විපස්සී බුදුන් පළොල් වෘක්ෂයේද ශිඛී බුදුන් ඇටඹ වෘක්ෂයේද වෙස්සබුහු බුදුන් සාල වෘක්ෂයේද සෙවණ කොටගෙන උතුම් බෝධිය අවබෝධ කරගත් බව සඳහන්. කකුසඳ බුදුන් මහිරි වෘක්ෂ මූලයේද කෝනාගම බුදුන් දිඹුල වෘක්ෂ මූලයේද කාශ්‍යප බුදුන් නුග වෘක්ෂ මූලයේද ගෞතම බුදුන් ඇසටු වෘක්ෂ මූලයේද තුල වැඩහිඳුවා උතුම් බුදු බව ලද බවත් මේ සියලුම බුදුවරයින් උතුම් සබහාදහම තම අවබෝධය කොටගෙන සබහාදහමේ සත්‍යතාවය ලොවට වැඩ පිළිස භාවිත කරන අන්දම දේශනා කොට වදාළසේක. බෝධීන් වහන්සේට පළමුව බෝධි පූජාව පැවැත්වුවේ අප මහා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ අනිමිසලෝචන පූජාව. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සුමන පුප්ප නේතේන සාදරං. මම අපලාට කියන්ට දේව පූජා ආදී පූජා කටයුතු වලදී විලඳ පූජා කරනවා. බෝධි පූජාවට ගන්නා ලද පස්මල් වලට විලඳත් ඇතුළත් වෙනවා නේද? විලඳ මීපැණිය දවටලා එදා අපේ බුදුහාමුදුරුවන්ට පළමු දාණය පූජා කෙරුවේ තපස්සු බල්ලුක කියන විලඳ දෙබෑයන් නොවේ. විලඳ කියන්නේ බොහෝම ගෞරව සම්පන්න පූජා වස්තුවක්. අපි දැන් බලමු ලෝකේ උතුම්ම ධාන්‍ය වර්ගය. විලඳ හැදෙන්නේ කොහොමද?
තථාගතයන් වහන්සේ ජනානුග්‍රහය පිණිස චාරිකාවෙහි වැඩම කරන කල්හි උන්වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදියගෙන පැමිණෙන සදහැවත් වූ උන්වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍රව්‍යයන් ගඳකිලිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලැබ ආපසු යති. මෙම කාරණය ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට දන්වා බුදුන් නැති තැන වන්දනාවට සුදුසු බුදුන් හා සම වූ යම් වස්තුවක් ඇද්දැයි විචාල කල්හි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමන් වහන්සේට උතුම් ලෝතුරු බුදු බව ලබන්නට සෙවන දුන්නා වූ මහෝපාකාරී වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාවට සුදුසු බවයි. එසේ වදාළ හේයින් බුද්ධ පරිභෝගික ශ්‍රී මහා බෝධිය සුවහසක් මනුෂ්‍යයන්ගේද දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද වන්දනාවට පාත්‍ර වෙමින් අද දක්වාම පවතී. බෝධි පූජාව සඳහා භාවිත වෙන සියල්ලම සෝබාදහම සතු ද්‍රව්‍යයන්. අපට සෝබාදහමෙන් පිට කිසිවක් නැත. විලඳ ඊතන සහල් සමන්පිච්ච කැකුළු එල අබ ලද පස්මල් වලට අයත් ද්‍රව්‍ය වෙති. මේවා පූජා කිරීම පූජාවන් අතර උසස්ය. එහි බොහෝ කුසල් සහ අනුසස් ඇත. ස්වයංජාත ඇල්හාලේ පටන් මිනිසාගේ පරිහරණයට පත් වූ සහල් මංගල සම්මත වස්තුවක් ලෙස පූජාවට පත්වෙයි. ස්වයංජාත ඇල්හාල් ලද පස්මල් සඳහා භාවිතයට ගන්නා ඉතා දුර්ලභ ධාන්‍ය විශේෂයකි. මේ ලෝක ධාතුව මැත්තේ උපන් මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය සඳහා සෝබාදහමේ ආනුභාවයෙන් පහළ වුණු ස්වයංජාත ඇල්හාල් ගැන මීට පෙර අපි කතා කළා මතක ඇතිනෙව. ආන්ගේ ස්වයංජාත ඇල්හාල් තමයි මේ. ලෝකයේ උතුම්ම ධාන්‍ය වර්ගය සහල් මංගල සම්මත වස්තුවක් හැටියට භාවිතා වෙනවා. අපි මේ ඇල්හාල් බෝධි පූජා පින්කමට පූජා වස්තුවක් හැටියට යොදා ගන්නවා. වී කබලක දමා ගිනි රශ්මියට නතු කර බැද ගන්නවා. ඒ තුලින් විලඳ සැකසෙනවා. උතුම් බුදුවරයන් වහන්සේලාගේ පළමු දානය වන්නේද විලඳය. විලඳ පූජා කිරීමෙන් බොහෝ කුසලක් ලබනවා. එල අබ යනුවෙන් කියවෙන්නේ මහ පොළොවේ වැවෙන අබ පැලෑටියෙන් ලබා ගන්නා අබ ඇට පොත්ත ඉවත් කර එල කර ගැනීමෙන් පසු පිරිසිදු කළ අබ ඇට විශේෂයකි. එය තෙල් සිඳීමටද සුදුසුය. එල අබ මෙන්ම එයින් ලබන අබ තෙල්ද පහනට දමා ආලෝක පූජාවන් පවත්වයි. මෙම පූජාවෙන් ලබන කුසලයේද අතිමහත්ය. ඊතන පූජනීය ඖෂධ අතරේ මහා බලසම්පන්න දිව්‍යමය ඖෂධයක් නොව ඊතන බෝධි පූජා පින්කමට පූජාවට ගන්නා ලද පස්මල් තනන්නත් මේ ඊතන භාවිතයට ගන්නවා. සමන් පිච්ච මල් ඉතා දුර්ලභ බෙහෙත් ඖෂධයකි. දෙනතේ කාන්තිය වඩවන ගුණාංග එහි පවතී. ඉතා සුවඳ මල් විශේෂයක් වන සමන් පිච්ච මල් වියලන ලද හෝ අමු මල් කැකුළු වශයෙන් හෝ බෝධි පූජාවට තබයි. සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සාලිනේ තේන සාදරං. සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ලාජනේ තේන සාදරං. සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං
පූජේමි බෝධි රාජානං සාපාසමේතේ මනුෂ්‍යයින්ට සෙත් ශාන්තිය ගෙන දෙන බෝධි පූජාවට උතුම් ලද පස්මල් පූජා කිරීමෙන් බොහෝ ආනිසංස ලැබෙයි. සුබාදහමෙන්ම සපයා ගන්නා ලද පස්මල් පූජා කිරීමට ගාථාවන් 5ක් දෙවෙයි. එහි අන්තර්ගත වන්නා වූ අදහස සුබාදහමේ උතුම් ඵලය බුද්ධ පරිභෝගික බෝධීන් වහන්සේට ගෞරව භක්තියෙන් පූජා කිරීම යන්නයි. හොඳයි සාදුකාරයක් දෙන්න. දැන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධිරාජන් වහන්සේගේ ගුණ සිහි කරගෙන මේ බෝධිරාජන් වහන්සේ ඉදිරිපිට තැන්පත් කරන්නට යෙදුණු මේ සියලු පූජාවන් ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධිරාජන් වහන්සේට පූජා කරනවා පූජා වේවා කියන කල්පනාවන් ඇති කරගෙනයි මේ පූජා පවත්වන්න සූදානම් වන්නේ. ඒ නිසා අපි පළමුවෙන්ම ඒ උතුම් වූ බෝධිරාජන් වහන්සේගේ ගුණ සිහි කරගෙන බෝධිරාජන් වහන්සේ ගාථා ආදිය නොකියා කයින් පමණක් වැඳීමෙන්ද කුසලයක් අත්වෙයි. ගාථා කියන්නේ ස්තුතිය පිණිසය. එසේ කිරීමෙන් අතිරේක කුසලයක් අත්වෙයි. මල් පහන් ආදිය තැබීමෙන් පිනක් අත්වෙයි. ගාථා කීමෙන්ද පිනක් ලැබෙයි. ගාථා කවි ආදිය කීමෙන් කරනු ලබන පූජාවේ බොහෝ අනුසස් පවතී. එය අනර්ඝ පින්කමකි. වර්තමානයේදී බෝධි පූජාවක් කිරීමට යමෙක් අදහස් කරනුයේ බොහෝ විට නවග්‍රහ අපල උපද්‍රව ආදී පාප කර්ම විපාකයන් ගෙන දෙන වකවානුවකදීය. එම පාපකාරී අපලයන්ගෙන් මිදීමේ මහා බලයක් බෝධීන් වහන්සේ තුල තිබෙන බව අතීත කාලයක පටන් බෞද්ධ ජනයා තුල විශ්වාසයක් පැවතෙන්නට විය. එම විශ්වාසය පෙරදැරිව බෝධි පූජාව සිදු කරන බෞද්ධ සදැහැතියෝ එයින් තම අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කර ගැනීමට අධි භක්තියෙන් යුතුව নানা ප්‍රකාර පූජා විධි අනුගමනය කරන්නට පෙළඹෙයි. නිසි අවබෝධයෙන් යුතුවයි බෝධි පූජාවක් සිදු කළ යුතු වන්නේ. බෝධිය යන වචනේ අර්ථයේද අවබෝධයයි. මෙම අවබෝධය ඇතිවයි බෝධි පූජාව කළ යුත්තේ. ලෝකනායකවෝ තථාගතයන් වහන්සේ සතියක් මුළුල්ලෙහි යම් බෝධි මූලයක වැඩ සිට විමුක්ති සුව වින්දේද ඒ අති උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි. යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නර දේවේහි වන්දේ තං බෝධි මුත්තමං බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයේ තුල කියවෙන ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යනුවෙන් චෛත්‍යෝ 3ක් ඇත. මෙම පූජාවට සුදුසු තැන් පිළිවෙත්හි පිහිටා වන්දනා කිරීමෙන් දෙවියන් සතුටු වෙයි. සාදුකාර දෙයි. මෙහි කියවෙන පාරිභෝගික චෛත්‍ය අතර බෝධීන් වහන්සේ ප්‍රමුඛ වෙයි. බෝධි වන්දනාව පිළිවෙත්හි පිහිටා සිදු කිරීමෙන් මනුෂ්‍යයන්ගේ නවග්‍රහ ආදී ග්‍රහ දෝෂයන්ද පාප කර්මයන්ද කරන කොටගෙන ඇතිවන පීඩා ආදීන්ද රෝග ආදීන්ද කායික හා මානසික සුවය අත්වෙයි. බොහෝ උපද්‍රව වලින් මිදී ජීවිතය ජය ගන්නට වාසනාව ඇති වෙයි. දෙවි දේවතාවෝ එයින් සතුටුව මිනිසුන්ට පිහිට වෙයි. බෝධි පූජාව පිළිවෙත්හි පිහිටා සිට සිදු කිරීමෙන් මෙලොව හා පරලොව සුගතිය ලබනවා ඒකාන්තයි.
නිරෝගී භව නිරෝගී භව ශරීර වර්ණය ශරීර වර්ණය යසසය යසසය කීර්තිය කීර්තිය ධනය ධනය බලය යන මේවා බලය යන මේවා වර්ධනය කරන්නා වූ වර්ධනය කරන්නා ඒ අති උත්තම වූ ඒ අති උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි බෝධීන් වහන්සේට වඳිමි සේවිතං ධම්ම රාජේන සේවිතං ධම්ම රාජේ පත්තුන් සම්බෝධි මුත්තමං පත්තුන් සම්බෝධි මුත් පූජේමි බෝධි රාජානං බුදුරජාණන් වහන්සේට වඳින පුදන ගාථාවන්ද මල් පහන් සුවඳ ධූප පැන් ගිලන්පස ආදිය පූජා කරන ගාථාවන්ද බෝධි පූජාව සඳහා භාවිත නොකළ යුතුය. උතුම් බෝධිය වන්දනා කරන ගාථාවන්ද මල් පහන් සුවඳ ධූප පැන් ගිලන්පස ආදිය පූජා කරන ගාථාවන්ද ඒ සඳහා භාවිත කළ යුතුය. මෙහි භාවිත වන්නේ එම ගාථාවන්නේ. ගාථාව තුල කියවෙන්නේ ස්තුතියයි. එය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උතුම් බෝධිය සාක්ෂාත් කර ගැනීමට මෙම උතුම් වෘක්ෂ මූලයේදී අනුසස් ලැබුවාය. එසේ වූ අනුසස් ඇති බෝධීන් වහන්සේ වඳිමි පුදමි යන අදහස් පෙරදැරිව අප අවබෝධයෙන් බෝධි පූජාව කළ යුතුය. යටකී මල් පහන් ආදී පූජාවන්ද පුදන්නේ ඒ අදහසිනි. ජය ශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේට ශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේට මේ මනරම්මල් මනරම්මල් පූජා කරමි පූජා කර පූජා වේවා මේ පහන් පූජා කරමි මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් මේ සුවඳ දුම් පූජා කරමි පූජා කර පූජා වේවා මේ සිසිල් පැන් මේ සිසිල් පැන් පූජා කරමි පූජා කර පූජා වේවා බෝධීන් වහන්සේට වන්දනා පූජා කොට තමාට සෙත් පිණිස බෝධි මූලයේදී මෙම ගාථා සජ්ජායනය කිරීමෙන් අපල දුරුවීමද රෝග සුවවීමද තම තමන්ට ඇති වෙනත් බාහිර කරදර දුක්ඛ දෝමනස්යන් දුරුවීම හා දියුණුවද ඇතිවීමට හේතු වෙයි. මෙම ගාථාවලින් ශාන්තියක් ලැබීමට ඒවායේ අර්ථයත් දැන වටහා ගත යුතුයි. මහා බෝධිසත්වයන් වහන්සේ පස්මරුන් පර්දවා උතුම් බෝධිය අවබෝධ කරගත් සත්‍ය බලයෙන් මාහට සැප වේවා. බුදුරජාණන් වහන්සේට මාරයා පෙරදුනහ. එම මොහොතේ බෝධීන් වහන්සේ අසලට රැස් වූ නාග සමූහයෝ බුදුරජාණන් වහන්සේට ජයഘോഷා කළෝය. ඒ සත්‍ය බලයෙන් සුවයක් වේවා. මාර පරාජයෙන් සතුටටපත් සුපර්ණ දේව සමූහයෝ ජයഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. බුදුරජාණන් වහන්සේට ජය වූයේය. සතුටටපත් දේව සමූහයෝද ජයഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා. පාපී මාරයෝ පරාජය වීමෙන් බ්‍රහ්ම සමූහයෝ ජයഘോഷාව කළෝය. ඒ සත්‍යානුභාවයෙන් සැපයක් වේවා. ඊතා දුර්ලභව භාවිත වන මෙම සෙත් ශාන්ති කර්මය අවබෝධයෙන් සිදු කිරීමෙන් ඔබට සහනයක් ලැබෙනවා.
ඒකාන්තමයි. දෙන්න. දැන් මේ පින්වතුන් ඊ타මත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඒ උතුම් වූ ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේගේ ගුණ සිහි කරගෙන වන්දනා කළා. මේ තැන්පත් කරන්ට යෙදුණු පූජාවන් පූජා කළා. ඒ මහා බෝධි පූජා පින්කම සිදු කරගන්නට යෙදුණා. සිදු කරගන්නට යෙදුණු මේ උදාාර බෝධි පූජා පින්කම අපි පළමුවෙන්ම ලෝකයේ ශාසනය මේ බෝධියට අධිග්‍රහිත දෙවියන් ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ උතුම් පින්කම සතුටින් අනුමෝදන් වේවා. ඒ අනුව දෙවියන්ගේ දිවිසුරු දිව්‍ය සැප සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය මේ දේශයේ මනාකොට ආරක්ෂා කරගනිත්වා. දෙවියන්ටද පැතු බෝධියකින් උතුම් වූ නිවෙනින් සැනසෙන්නටත් මේ පින් දෙවියන්ටත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. කතං අම්හෙහි මම් පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ දේවා අනුමෝදන්තු අම්හේ රක්ඛන්තු සබ්බදා. මෙසේ බෝධි පූජාව සිදු කිරීමෙන් සතුටටපත් දෙවි සමූහයා සාදුකාර දෙති. බෝධිය පුදන්නන්ට එම දෙවි දේවතාවන්ගේ පීඨාරක්ෂාව ලබා දෙති. ඒ තුලින් අපල උපද්‍රව පාපකර්ම ආදියෙන් මිදී පෙර භවයන්හි සිදු කළා වූ කුසල බල මහිමය වැඩේ. සිතක් ශාන්තියක් ලැබේ. පවිතු අපලයෙන් මිදී සහනය ලැබේ. කතං අම්හෙහි මම් පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගතා. අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ අපි විසින් මේ සිදු කරගන්නට දුණු දාර කුසල ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ඒ හැම සත්වෝ සුඛී සුවපත් භාවයට පත් වේවා කියන මෙත් සිතින් කාරුණික සිතින් සත්‍යයන්ටත් පින් දෙනු. කතං අම්හෙ බෝධි පූජාව යනු සබාධමයට කරනු ලබන අරුත්බර පූජාවයි. ඒ තුල මිනිසා ලබන ශාන්තිය අප්‍රමාණයි. නවග්‍රහ දෝෂ, කර්ම විපාක ආදියෙන් මිනිසාට සහනය ලැබිය හැකි මාර්ගයන් අතර බෝධි පූජාව සුවිශේෂයි. බෝධි යන්නෙහි අරුත නිවැරදි වූද, පැහැදිලි වූද, සම්පූර්ණ වූද දැනීමයි. අවබෝධයයි. දැකීමයි. මෙම සත්‍යතාවය අවබෝධය තුලින් වටහා ගන්නට ජනී ජනයාට ශක්තිය සහ වාග්ය උදා වේවායි අපද නිරන්තරව ප්‍රාර්ථනා කරන්නෙමු. උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගුණයෙන් බලයෙන් අනුහසින් මය අප්පලාගේ 90ක් රෝග 90ක් ව්‍යාධි ග්‍රහපල ගිනිබිය රෝගබිය සතුරු අතුරු අන්තරා සිත්ඇවුල් පීඩා ආදී ධූරින් භූත වෙලා සිතක් සාන්තියක්ම උදා වෙලා භවභෝග සම්පත්තිය ආදියෙන් ශස්ත්‍රීක වෙලා සතුටින් සමාදානයෙන් දීර්ඝායු භුක්ති විඳීමට හේතු වේවා වාසනාව